අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කතා කරේ විශේෂයෙන්ම දේශීය වෙදකම ආයුර්වේද විද්‍යාව වෙනුවෙන් කොහොමද කරන්නේ කියන කාරණේ පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමන් සමග අද අපි කතා කරන්න හිතුවේ බොහොම බරතැබීම වැඩි ජාතික රූපවාහිනිය විදිහට අපි මේ කාබනික ගොවිතැන ක්‍රියාවලිය රජයේ ගෙන යන ක්‍රියාවලියට සහයෝගය දැක්වීම සඳහා ඒ ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තේ ජාතික රූපවාහිනිය විදිහට අපි නියැලී සිටිනවා. පැහැදිලි අභියෝගයක් තිබෙනවා. නමුත් ඒ අභියෝගය අතරින් ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන දේ පිළිබඳ කතා කරන්න. විශේෂයෙන්ම ගහක් දෙකක් කාබනික ගොවිතැන හරහා හදාගන්න එක නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේක හෙක්ටයාර් ගණන් වගා කරන ගොවියෝ ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා කොහොමද වැඩපිළිවෙල වෙන්නේ කියන ප්‍රායෝගිකව මේ පිළිබඳ දැනුවත් වෙන්න. ඒ නිසා ඔබ වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. ඔබේ ප්‍රශ්න තමයි මෙතනදී ප්‍රශ්න විදිහට අපි ඉදිරිපත් කරන්නේ. අද දවසේදී අපි හිතුවා ලංකාවේ පොල් වගාව තුළිනුත් අති දැවන්ත ආදායම් උත්පාදනය කරන ඒ වගේම රජයට අයත් වුණු වැවිලි සමාගම් තියෙන මේ වෙද්දී පොල් කියන දේ රටට ප්‍රශ්නයක් වුණු මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඔබට මතකයි විවිධ ගැසට් ආවා. ඒ අනුව පොල් ගෙඩියේ ප්‍රමාණයට මිල තීරණය කිරීම ආවා. මේ සියලු දේ එන්නට හේතු සාධකය වූයේ අපට සුලභ වුණු නිෂ්පාදනයක් පොල් සම්බන්ධයෙන් නැහැ. අපි නිරන්තරයෙන් කතා කරන විටදී කියවුණු දේ තමයි දේශීය වශයෙන් නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කර ගැනීම සිදු කරගත යුතුයි. ඒ වගේම තමයි පොල් ඉඩම් බොහෝ විට මේවා කට්ටි කරලා මේවා විකිණීමේ ක්‍රියාවලියක් තිබුණා. පොල් ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් තිබුණු ලිහිල් ප්‍රතිපත්තිය මේ නිසාම පොල් වගාවෙන් ඈත් වෙන තැනකට ආවා. මේ නිසා පොල් වගාව ආරක්ෂා කර ගැනීම සහ දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි කර ගැනීම කියන මාතෘකාව තමයි අපිට මෙච්චර කාලයක් කතා කරන්න තිබුණේ. අද අපිට කතා කරන්න තියෙනවා පොල් වගාව කාබනික ගොවිතැනක් විදිහට ප්‍රවර්ධනය කිරීම සඳහා වුණු වැඩපිළිවෙල මොකක්ද? මේ තියෙන අස්වැන්නත් ආරක්ෂා කර ගන්නට ඕනේ. ඊට වැඩි අස්වැන්නකට යන්න පුළුවන් ද කාබනික ගොවිතැන හරහා මේ සියලු දේ පිළිබඳ අද අපි බොහෝ දැනුවත් කරනවා. ඒ නිසා මේක gedara තනි පොල් ගහක් තියන් ඉන්න කෙනාට වගේම මහා දැවන්ත පරිමාණයෙන් අක්කර ගණනින් පොල් වගාවේ නියැලෙන පාර්ශවයන් වේදේ හැමෝටම මේ කතා බහ වැදගත් වේවි. ඒ නිසා රසායනික පොහොර භාවිතයෙන් ඔබට ගිහින් කාබනික නැත්නම් ස්වභාවික ගොවිතැන තුලදී පොල් වගාවට කොයි විදිහේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියන දේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා මේ විෂය සම්බන්ධයෙන් මනා දැනුමක් තියෙන ඒ වගේම ප්‍රායෝගිකව පොල් වගාව පොල් ව්‍යාප්තිය වෙනුවෙන් දැවන්ත කාර්යභාරයක් සිදු කරන ලද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරීතුමන් WM රත්නායක මහතාට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම අපි මේක මාතෘකාවට ප්‍රවේශයක් විදිහට ගත්තොත් සාමාන්‍ය අධිකාරීතුමනි මේ දේශීය ආර්ථිකය තුළ වර්තමානයේදී පොල්වල වැදගත්කම කොයිතරම්ද? ස්තුති චමන මහතා වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මම හිතන්නේ දේශීය ආර්ථිකයේ පොල් වගාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා අපි කවුරුත් දන්නේ හැටියට. මෙහිදී ඇතරම දේශීය පරිභෝජනයේ පැත්තෙන් ගත්තාම අපේ රට තුළ නිෂ්පාදනය කරන පොල් ගෙඩි ප්‍රමාණයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනයට අපි වැය කරනවා. මෙහිදී දේශීය නිෂ්පාදනය අපි හිතුවහම මිලියන 2800 ඉඳලා 3000 දක්වා එක එක වර්ෂවල තියෙන තත්ත්වයන් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කෙසේතත් මේකෙන් මිලියන 1800ක් විතර අපි දේශීය පරිභෝජනය තමයි මේ පොල් අපි පාවිච්චි කරන්නේ. ඒතකොට දේශීය පරිභෝජනයෙන් ඉතිරි වෙන ප්‍රමාණය තමයි කර්මාන්ත අංශය සඳහා යොමු කිරීමක් කරන්නේ. ඒ කියන්නේ දල වශයෙන් ගත්තාම මිලියන 1200ක් විතර වාර්ෂිකව මේ කර්මාන්ත අංශය සඳහා විවිධ පොල් මද ආසිත නිෂ්පාදන පොල් තෙල් නිෂ්පාදන ආදී සඳහා වැය කිරීමක් කරනවා. ඒතකොට මෙතෙන්දී වැදගත් වෙන කාරණය තමයි අපිට වාර්ෂිකව අවශ්‍ය කරන ප්‍රමාණය සම්පූර්ණ නිෂ්පාදන ප්‍රමාණය මිලියන 3600ක් විතර අපිට අවශ්‍ය වෙනවා මේ පරිභෝජන අවශ්‍යතාවයන් ඒ වගේම අපේ අපනයන සහ වෙනත් කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සඳහා. ඉතින් මෙතෙන්දී අපිට අතට ප්‍රධාන වශයෙන් බලපුවහම මිලියන 3600ක ප්‍රමාණයෙන් අපිට ලැබෙන 3000ක් විතර උපරිමය ලැබෙන්නේ. ඒතකොට මිලියන 600ක විතර අපිට අඩුවක් තියෙනවා. ඒ නිසා තමයි මේ මිලේ ඉහළ යෑම තියෙන්නේ. ඒ නිසා මිලියන 600ක් පමණ අඩුවක් තියෙනවා. ඒතකොට ඒ නිසා මිලේ ඉහළ යෑමත් එක්කම කර්මාන්තාංශයත් මේකේ අඩුවක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි මේ ඉලක්ක 3600 ඉලක්කයට ළඟා වෙන්න දැනට භාවිත කරන ක්‍රමවේද තුල පොහොර භාවිතය සහ වෙනත් ඉඩම් කළමනාකරණය වැනි ක්‍රම තුල අපට ඇත්තටම යම් පිම්මක් ලබා ගැනීම අවශ්‍යයි. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ මේ පසේ ගුණාත්මක තත්ත්වය දියුණු කරන්නේ නැතුව අපිට මේ ගමන යන්න බෑ. ඉතින් එතෙන්දී විශේෂයෙන් අපි සඳහන් කරන්නේ මෙන්න පස කාබනික පොහොර යොදා පස නැවත පුනරුත්ථාපනය කරලා තමයි මේ අපිට අපේ ગેප් එක එහෙම නැත්නම් මේ අඩුව මිලියන 600ක අඩුව සපුරා ගැනීමට අපිට සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් මහා පරිමාණ කර්මාන්තය තුළදී නම් දකිනවා පොල් පොහොර පාවිච්චි කරලා ගහයි ඵලදායිතාව ඉහළම ගන්න කටයුතු කරනවා. මේක අතිරේක ප්‍රශ්නයක් විදිහට සාමාන්‍ය අධිකාරිතුමනි දැන් මේ ලංකාවේ අපේ ගස් ගෙවල් වල තියෙන ගහකට නම්
පොහොර දානවා වගේ දේවල් නම් අපි දැකලා නැහැ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව. ඇත්තටම පොහොර භාවිතය කියන දේ කොයිතරම් දුරට පොල් වගාවට බලපෑමක් කරනවද? පොහොර භාවිතය තුළින් ඇත්තටම පොල් අස්වැන්න වැඩි කිරීමක් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. 30%ක් වගේ දැන් අපිට ලබා ගන්න දැනට ලබා ගන්නා කෙනෙකු ලබා ගන්නා පොහොර නොදා ලබා ගන්නා අස්වැන්නෙන් 30%ක පමණ වර්ධනයක් අතරම ගන්න පුළුවන්. ඉතින් හැබැයි පොහොර භාවිතය කියන එක විතරක් නෙවෙයි කතන්දරේ. එතන අපි ඒකාබද්ධව ගත්තාම ඉඩමක් තුළ සිදු කරන සියලු කළමනාකරණ අපි ඉස්සරදී සාකච්ඡා කරනවා ගැන. ඉතින් මේ ඒකාබද්ධ ප්‍රවේශයක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ නිවසකදී වගේ නම් අපිට නිවසාවට අපගේ ගෙදරින් ගත්ත දමන නොයෙකුත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඒ ගහ සරු කරගන්න පුළුවන්. නමුත් අපි වැලි භෝගයක් වශයෙන් සලකද්දී අපිට ඒකෙදි විශේෂිත වූ කළමනාකරණයක් අනුගමනය කරන්න වෙනවා. පොහොර රසායනික පොහොරම නෙවෙයි වෙනත් ක්‍රමවේදත් භාවිත කරමින් අස්වැන්න වැඩි කර ගැනීම. දැන් එතකොට අනෙකුත් භෝගත් අපි මොකද එළවලු වී පිළිබඳ අපි කතා කළා. අනෙකුත් භෝගවලට පරිබාහිරව ගත්තාම පොල් වගාවේ ගත්තාම මෙහි භෝග ඵලදායීතාවය පිළිබඳ කොහොමද වෙනස් වෙන්නේ අනෙකුත් භෝගත් එක්ක? දැන් අපි දැන් පොල් සාකය ගත්තාම ලංකාවේ ලෝකේ තියෙන සුවිශේෂී සාකයක්. මොකද පොල් ගහක් වසර 4කදී වගේ කාලයකදී කළමනාකරණ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් කාලය වසර 4කදී වගේ පීදෙන්න පටන් ගත්තාම මේ සෑම මාසයකම පොල් අත්තක් සහ පොල් මලක් නිර්මාණය වීමක් සිදු වෙනවා. එතකොට අපි ගත්තාම සෑම මාසයකම පොල් වල්ලක් අපිට අස්වැන්න වශයෙන් නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. සෑම මාසයකම පොල් වල්ලක් අස්වැන්නක් වශයෙන් අපි නෙලා ගන්නවා. ඒත් එක්කම අපි පොල් අතු, පොල් මටුළු, බූවලු මේ සියල්ලම අපි ඒ මාසිකව නිෂ්පාදනය වෙන දේවල් මේ ඉඩමෙන් ඉවත් වීමක් සිදු වෙනවා. එතකොට දැන් පොල් ගහ කියන එක පොල් ගහ පරිසරයේදී අපි අවුරුදු 70ක් 70ක් පමණ හිටවපු ස්ථානයේම පවතින සාකයක්. එතකොට මේකෙදී මේ පොල් ගස පරිහරණය කරන්නේ මේ සීමිත භූමියේ තියෙන ඒ පොහොර කවය කියලා අපි ඉස්සරහට හඳුන්වන්නේ. ඒ පොහොර කවය තුළදී සීමිත භූමියක් තුළ තියෙන පසේ තියෙන පෝෂක ටික තමයි පොල් ගස විසින් පරිහරණය කරන්නේ. එතකොට ඒක කාලයක් තුළදී මේ පෝෂක පරිහරණය කරන අපි පොල් නිෂ්පාදන වශයෙන් පොල් අතු, පොල් ඉති වශයෙන් අපේ පෝෂක පසෙන් ඉවත් වෙනවා. එතකොට වෙනත් කෙටි කාලීන භෝගවලදී අපි ඒ කන්නේ තුළදී වගා කරනවා අපි ඊට පස්සේ නැවතත් ඒ කන්නේන් පස්සේ නැවතත් පස් සකස් කරලා අලුතෙන් වගා කිරීමක් කරනවා. නමුත් මේ පොල් වගාව කියන්නේ ස්ථායීව 60ක් 70ක් අවුරුදු ගමන් කරන ඉදිරියට. එතකොට මේ පසේ අර සීමිත මූල කලාපය තුළ තියෙන පෝෂක ටික නැවත මේ පසට ලබා දීමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. ඉතින් එතෙන්දී තමයි අපි මේ පොහොර සම්බන්ධ ප්‍රශ්නේදී කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගසක ආයු කාලය කොච්චරක් තියෙන පොල් ගසක? සාමාන්‍ය කළමනාකරණ තත්ත්වයේ වගේම පසේ තියෙන යෝග්‍යතාවය අනුව පොල් ගසක ආයු කාලය අවුරුදු 70ක් 80ක් සමහරට 90ක් 100ක් දක්වාමත් යන අවස්ථාවල් තියෙනවා. සාමාන්‍යයෙන් මේක රටාවක් විදිහට ගත්තොත් එimhe අවුරුදු 30ක් 40ක් වගේ ආවයින් පස්සේ ගසේ ඵලදායීතාවය අඩු වෙනවද නැත්නම් උපරිම තැනකට දෙන්නේ? ඇත්තටම අපි සාමාන්‍යයෙන් ගසේ ආරම්භයේදී ඉතාමත් අඩුවෙන් පළ වල්ලකට ගෙඩි දෙක තුන පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව ඵලදායීතාවය වැඩි වෙනවා. ඉතින් ඇත්තටම පොල් ගහක නියම ආර්ථික ඵලදායීතාවය තියෙන්නේ අවුරුදු 12ක් විතර යනකොට. 12 අවුරුදු 12ක් 15ක් අතර කාලයකදී තමයි ඒ කියන්නේ අපි පොල් ගහේ උපරිම ප්‍රොඩක්ෂන් එකට නිෂ්පාදනතාවයට පත් වෙන්නේ. ඉතින් ඇත්තටම ඒයින් පටන් ගත්තට පස්සේ අවුරුදු 30 40 දක්වා උපරිම අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පොල් ගස වයසගත වීමේදී තමයි නැවතත් ආය පොල් අස්වැන්න අඩු වීමකට හේතු වෙන්නේ. හොඳයි. ඒ නිසා දැන් අපේ දේශීය කර්මාන්තය ගත්තොත් මේ වෙද්දී සාමාන්‍ය සමස්තයක් විදිහට අපිට තියෙන ගස් ප්‍රමාණය ගත්තම මුළු සමස්ත ලංකාවේ තියෙනවා. අලුත් පොල්ද වැඩිපුර තියෙන නැත්නම් සාම්ප්‍රදායිකව තියෙන දැන් අවුරුදු 50 පැනපු පරණ පොල්ද තියෙන්නේ? ඔව් ලංකාවේ ඇත්තටම අපි ගත්තාම සමස්තයක් වශයෙන් ගත්තාම පොල් ගස් මිලියන 50ක් විතර ලංකාවේ තියෙනවා. ඒ පොල් ගස් මිලියන 50ක් විතර දෙන අපි පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දියත් කරලා තියෙන විශේෂ වැඩසටහන් ඔස්සේ වාර්ෂිකව පොල් පැල සිටීමක් කරනවා. ඒ කියන්නේ අපි නැවත වයස්ගත වගාවන් ඉවත් කරලා පැල සිටීමක් කරනවා. ඉතින් කෙසේ වෙතත් හැබැයි අපේ වගා කිරීමේ ක්‍රමවේදات එක්ක ගත්තාම දැනට වැඩිපුර වගාවල් තියෙනවා වයස සීමාව ඉක්මවපු වගාවල් තියෙනවා. ඉතින් අපි ඒවා පුළුවන් තරම් කඩිනමින් පොල් පැල නිෂ්පාදනයත් එක්කම නැවත වගා කිරීමට එහෙම නැත්නම් යටි වගාවල් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් පවතිනවා. කරගෙන යනවා. මම හිතන්නේ නීතිත් වෙනස් වුණා මේ විශේෂයෙන් කතා කරද්දී අර පොල් ගස් කපා ඉවත් කිරීම තමන්ගේ ඉඩමේ තියෙනවා නම් කිසිම නීතියක් තිබුණේ නැහැ. කපලා ඉවත් කිරීමේ හැකියාවක් තිබුණා. ඒක එක්තරා ආකාරයකින් නරක තත්යකට මේ වගාව ගෙනියන්නට හේතු සාධකයක් වුණා. දැන් මම හිතන්නේ ඊට අදාළ වුණු නීතිමය සාධක වෙනස් වෙලා තියෙනවා. ඇත්තම මෑතකදී එහෙම නීතිමය සාධක වෙනස් කරලා අනාගතයේදී පොල් ගහ ඉවත් කිරීම සම්බන්ධයෙන් යම්කිසි නීතිමය පදනමක් මත ඉවත් කිරීමට කටයුතු කරලා තිනවා. ඉතින් එතෙන්දී පොල් වගා කිරීම මණ්ඩලය වශයෙන් අපි ඒ නීති රීති වලට අනුගත වෙලා ඒ සඳහා උපරිම දායකත්වය ලබා දීම පොල් ගස ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම සහායක් ලබා දෙන්න කටයුතු කරනවා. හොඳයි. දැන් අර ඔබතුමත් කලින් සඳහනුත් කළා ඇත්තටම පොල් ගහ දිහා අපි අවධානය යොමු කරොත් මේ කප්රුක එහෙමත් කියන්නේ හැම දෙයකින්ම ප්‍රයෝජනයක් තියෙනවා.
හැම දෙයක්ම ඉවත් වෙන හැම දෙයක්ම ප්‍රයෝජනවත්. හැබැයි ඒ වගේම තමයි ඉවත් කරන හැමදේම අපි ප්‍රයෝජනයට ගන්න හැමදේම ආපහු මේ ගහ ඇතුළෙන් වර්ධනය වෙන්නට ඕනේ. දැන් අපිට තියෙන ඔළුවේ අවුරුදු 50ක අතීතයේ ඇතුළේ අපිට තියෙන දේ තමයි මේවා මේ මෙච්චර වර්ධනය වෙන්නේ නැති අවුරුද්දකට සැරයක් දාන පොහොර හින්දා වෙන්නේ නැති කියලා. එතකොට ඇත්තට මේ ඉවත් වෙන කොටස් ටික කොහොමද පොල් ගහ වර්ධනය කරගන්නේ? ඇත්තටම දැන් අපි පොල් ගහෙන් අස්වැන්න වශයෙන් සහ වෙනත් අතු සහ වෙනත් දේවල් වලින් ඉවත් වෙන කොටස් ටික නැවත අපි කලින් කතා කරා වගේ ලබා දීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි ඵලදායීතාවය පවත්වා ගැනීම අපිට අපහසු වෙනවා. ඉතින් එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම ලබා දීමේදී අපි සාම්ප්‍රදායිකව කරගෙන ආපු ක්‍රමවේදය ගොඩාක් ගොවීන් පුරුදු වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතයට. ඉතින් රසායනික පොහොර භාවිතයේදී ඇත්තටම අපි කරන්නේ ඒ ගහට අවශ්‍ය කරන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වැනි පෝෂක වශයෙන් අපි ලබා දීම. එතකොට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම් තමයි අපි ලබා දෙන්නේ. අනිකුත් මූලද්‍රව්‍ය ගැන ලොකු අවධානයක් නැහැ. කෙසේ වෙතත් හැබැයි අපි මේ රසායනික පොහොර භාවිතය තුළ අර කලින් කතා කරා වගේ පූර්ණ සාරවත්භාවය කියන එක. ඒ කියන්නේ ලබා ගන්න බෑ. දැන් පසක් ගත්තාම මේ අපි මූලද්‍රව්‍ය පැත්ත විතරක් නෙමෙයි. ඒ පස තුළ ජීවත් වෙන සුදුරු ජීවීන් ඉන්නවා. ඒ වගේම පසේ භෞතික තත්ත්වයන් තියෙනවා. අපි වැඩි දියුණු කර ගන්න තෙතමන සංරක්ෂණය තෙතමනේ තියා ගන්න ඕනේ. පසේ ව්‍යුහේ වයනේ වගේ මූල මණ්ඩලයේ වර්ධනයට හිතකර සාධක තියෙන පරිසරයක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් එතකොට මේ භෞතික ලක්ෂණ දියුණු කර ගැනීම, ඒ වගේම රසායනික ලක්ෂණ ගුණාංග දියුණු කර ගන්න අවශ්‍යයි. අර කලින් කිව්වා වගේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ තියෙන මේ මූලද්‍රව්‍ය. ඒතර ඒ වගේම පස තුළ ක්‍රියාත්මක වන ජෛවික ක්‍රියාවලියක්. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් සහ මහා ජීවීන් පස තුළ ජීවත් වෙනවා. මේ ජීවී ක්‍රියාවලිය තුළ පොල් ගහට අවශ්‍ය කරන දේවල් සැපෙනවා. කියන්නේ සමහර දේවල් තියෙනවා. දැන් අපි පොටෑසියම් වගේ දේවල්, ෆොස්ෆරස් වගේ දේවල් ගහට ලබා ගන්න බැරුත් තිර වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා. පසේ තිර වෙච්ච අවස්ථාවල්. ඒතකොට මේ වගේ දේවල් අපිට දිය කරලා ලබා දෙන්න ශුද්‍ර ජීවීන් මයික්‍රෝ ඕගනිසම්ස් කියලා අපි කියන්නේ පොදුවේ ගත්තාම ඒතර ඒ ශුද්‍ර ජීවීන් වැදගත් වෙනවා. ඒක පාංශු ජීවීන් කාබනික ද්‍රව්‍ය දි รา පත් කිරීමට වැදගත් වෙනවා. ඒතර මේ සියලු ක්‍රියාවලියන් පස තුළ වැඩි දියුණු කළ යුතුයි. ඉතින් රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් මේ ක්‍රියාවලියන් වැඩි දියුණු වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මෙහිදී අපි ඒ කාබනික පොහොර භාවිතය තුළින් අපි අර ප්‍රධාන මූලද්‍රව්‍යයට අමතරව අපි මයික්‍රෝනියුට්‍රියන්ට් කියලා සුළු වශයෙන් අවශ්‍ය කරන පෙරස්, කොබෝල්ට්, නිකල් වගේ දේවල්, මොලිබ්ඩනන් වගේ දේවල් අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට ඒ තත්ත්වයට අපි වැඩි අස්වැන්නක් ලබා ගැනීමටත් ඵලදායීතාව රඳවා ගැනීමටත් අපි කාබනික පොහොර භාවිත කිරීම මෙතෙන්දී ඉතා වැදගත් අංශයක් වට පත් වෙනවා. එතකොට අපි සරලවම කෙටි තැනකට આવොත් එහෙම දැනට කාබනික ගොවිතැන මේ දැනට රසායනික පොහොරනේ භාවිත කරන්නේ බොහෝ දැවැන්ත පරිමාණයේ පොල් වගාවලදී. කාබනික ගොවිතැනෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද සරලවම? ඔව් අත්‍යවශ්‍යම දැන් මෙතෙන්දී අපි සලකා බැලිය යුතු දැන් අපි අර ඔබතුමා කිව්වා වගේ ගෙවත් එක තියෙන ගහක දෙක වගේ ප්‍රමාණයකට කාබනික පොහොර දැල්ලා නඩත්තු කිරීමේ ලොකු ගැටලුවක් නැහැ. නමුත් මහා පරිමාණ අපි අක්කර 40 50 60 100 ගණන් වලට යන විශාල පරිමාණ වගාවල් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වගේදී අපිට කාබනික පොහොර දැන් සමහර ආයතන තියෙනවා මේ කාබනික වගාවල් කියලා සහතික කරලා පොල් නිෂ්පාදනය කරලා පිටරට යවන ආයතන. ඉතින් මේකෙදී අතරම ඒ වගාවල් අපි නඩත්තු කරන ක්‍රමවේද දියුණු කරලා තියෙනවා. කියන්නේ 100%ක්ම කාබනික විදිහට මේ වගාවල් නඩත්තු කරන්නේ කොහොමද කියන කිසිම කිමිකල් ඉන්පුට් එකක් නැතුව කිසිම රසායනික ද්‍රව්‍ය දීමකින් තොරව. ඉතින් ඒකට ඒ ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. අපිට ඒ කරන පරිමාණය පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට අවශ්‍ය වෙන්නේ සැලසුම් සහගත ක්‍රමවේදයක් තුලින් අපි පොහොර භාවිතයට අවශ්‍ය කරන කියන්නේ 100%ක් කාබනික ක්‍රමයෙන් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් දියුණු කරගත්තොත් අපිට කරන්න පුළුවන්. ඒ විදිහට දැනට අපි කලින් කතා කරා වගේ අපිට කලින් අස්තමේන්තු වල තිබ්බේ 130ක් විතර තමයි ලංකාවේ රසායනික පොහොර භාවිතය වෙන්නේ. හැබැයි පොහොර සහනාධාරات එක්ක මේක 150ක් දක්වා පොහොර භාවිතය වැඩි වුණා. රසායනික පොහොර භාවිතය වැඩි වුණා. ඉතින් එතෙන්දී අතරම අපි ගත්තාම කාබනික පොහොර වර්ග ගත්තාම ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර වගේ දේවල්, කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා ගන්න දේවල්, ඒ වගේ අමුද්‍රව්‍යත් පොල් ඉඩම් වල භාවිතය වෙනවා. ඒතකොට ඒවාගේ භාවිතය ඇත්තටම ඒ ප්‍රදේශවල තියෙන අමුද්‍රව්‍ය වල සුලභතාවයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අමුද්‍රව්‍ය සුලභතාවය වැඩි ප්‍රදේශවල ඒවා භාවිත කිරීම දැනටත් සිද්ධ වෙනවා. ඉතින් අපි මහ පරිමාණ වගාවක් ගත්තාම අපිට උපදෙස් දෙන්න පුළුවන් ඒ වගාව සැලසුම් සහගතව 100% කාබනිකව අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය ලබා දෙන්න. මෙතෙන්දී අපිට පොටෑසියම් වල ප්‍රමාණ ගැටලුවක් තියෙනවා. ඉතින් පොටෑසියම් ලබා දීමේදී ස්වභාවික ඛනිජ වලින් ලබා ගන්නා වූ සල්ෆේට් ඔෆ් පොටෑසියම් නැත්නම් පොටෑසියම් සල්ෆේට් වගේ දේවල් තියෙනවා. අපිට භාවිත කරන්න පුළුවන් පොටෑසියම් ලබා දෙන්න. හොඳයි. එතකොට අපි මේ දර්ශනත් එක්කම කතා කරන් ගියොත් සාමාන්‍ය අධිකාරිතුමනි දැන් මේ විදිහට අක්කර 40ක 50ක වගේ ලොකු වගාවක් තියෙන තැනක ගව පාලනය හෝ එළු පාලනය හෝ සිද්ධ කරලා ඒ ලබා ගන්න දේවල් මේ දේවල් එකතු කරලා හදා ගන්න කාබනික පොහොර, මේ කුකුල් පොහොර, මේ දේවල් භාවිත කිරීමම ප්‍රමාණවත්ද? ඔව් ඇත්තටම දැන් අපි මේ දේවල් තුලින් ඇත්තටම කාබනික පොහොර වලින් 100%ක් අර මං කිව්වා වගේ අපිට නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරන්න පුළුවන්.
අවස්ථාවේ සපුරන්න පුළුවන් 100%ක්ම. ඒ අඩුපාඩුව තමයි අපිට අර වෙනත් පොටෑසියම් කියන එකේදී ගැටලුවක් ඇති වෙන්නේ. ඒතර ෆොස්ෆරස් කියන එකේ ගැටලුවක් නැහැ. අපිට ලංකාවේ නිදියක් තියෙනවා එප්පවර් රොක් ෆොස්ෆේට් කියලා 100%ක්ම අපිට ෆොස්ෆරස් ටික ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඩොලමයිට් වලින් අපි මැග්නීසියම් ලබා දෙනවා. මැග්නීසියම් ලබා දීමත් කිසිම ගැටලුවක් නැහැ. අපිට නිදි තියෙනවා. ඒතර ඒ ආකාරයෙන් ගත්තාම ඒ ඉඩම් අපිට කාබනික විදියට නඩත්තු කරන්න පුළුවන්. අර පොටෑසියම් අවස්ථාවේ වෙනුවෙන් අපි වගා කරන විශේෂ සාක වර්ග ටිකක් තියෙනවා. ඒ සාක වල් සූර්යකාන්ත වගේ දේවල්. ඒ වගේම අර කාබනික ප්‍රභාවයක් ලෙස සලකන සල්ෆේට් ඔෆ් පොටෑස් කියන එක භාවිතා කරලා ඒ වගාව සිදු කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ තියෙන දැන් අපිව දැකපු සාමාන්‍ය පොහොර ටික විතරක් අරන් ගෙදර හදාගන්න කෑම ටික අයින් කරලා දාන හෝ වේවා මහා පරිමාණ තැනටදී මේ පොහොර ටික හෝ වේවා අරගෙන ඒක ඒ විදිහටම දැම්මොත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ කියන්නේ නේද? මොකක් හරි සංඝටකයක් එකතු කරලා මේ නයිට්‍රජන් ප්‍රමාණය ෆොස්ෆරස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමක් කළ යුතුයි. අපි ඒක ඇත්තටම දැන් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී අපි අවශ්‍ය කරන ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි දියුණු කරලා දෙනවා. එතකොට දැන් පොටෑසියම් ප්‍රමාණය දැන් වල් සූර්යකාන්ත අපි මේ රූපරාමයේ පෙන්නුවා. එතකොට වල් සූර්යකාන්තයේදී මුන්දා පොටෑසියම් වැඩි ප්‍රමාණයක් අපිට මේක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අර අඩුව පිරිමහ ගන්න පුළුවන්. ඒ කියන්නේ නයිට්‍රජන් 100ක් දුන්නාට පොටෑසියම් වල අඩුවක් තියෙනවා. ඒ අඩුව සපුරන්න අපි අවශ්‍ය කරන ආදේශකයන් ටිකක් තියෙනවා. ඒ ආදේශකත් එක්ක සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් එතකොට දැන් අපි වීගොවිතැනදී එහෙම කතා කරද්දී ආ ප්‍රශ්නයක් තමයි රසායනික පොහොර ප්‍රමාණය සහ දැන් කිලෝග්‍රෑම් එක නයිට්‍රජන් 40ක් වගේ තියෙනවා නම් ඒක කාබනික එකට එනකොට 4කට 5කට වගේ අඩු තැනකටපත් වෙනවා කියන දේ. දැන් මෙතනදී ඔබතුමායි කියන යෝජනා කරන ක්‍රම ආවයින් පස්සේ මේ දේවල් වලින් නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ යාමක් සිද්ධ වෙනවද රසායනික පොහොර වලට සාපේක්ෂවම? ඔව් ඇත්තටම දැන් මෙතන අපි තේරුම් ගන්න වැදගත්ම කාරණය තමයි දැන් අපි අර ඒකාබද්ධ ප්‍රවේශයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන් බලාපොරොත්තු සම්පූර්ණ අපි කියන්නේ මේකට සිස්ටම් අප්‍රෝච් එකක් කියලා. සිස්ටම් අප්‍රෝච් එක කියලා කියන්නේ සම්පූර්ණ පාංශු පසේ තියෙන තත්ත්වය දිනු කිරීම තුලින් අර අපි කිව්ව භෞතික ජෛව විද්‍යාත්මක කරුණු කාරණාත් එක්ක ගත්තාම අපිට අර කිව්ව පසේ අපිට ගහට ගන්න බැරි තත්ත්වයේ තියෙන පෝෂක වුණත් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒකට අපි මේ කාබනික ක්‍රමය තුළ දැන් අවශ්‍යනිකව කෙනෙකුට මේක අත්දකින්න පුළුවන් අයියෝ මේකේ අස්වැන්න අඩු වෙනවා කියලා. හැබැයි මේක අපි අත්දැකීමෙන් අපි දන්නවා මේක ඇත්තටම අපි ගොඩක් මේ වගා කරනට අත්දැකීම් නැතිකම තියෙන්නේ. අපි මේක තුළ පොඩි ඉවසීමක් පොඩි සංයමයක් දිනු කරගන්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම මේ අපි කාබනික පොහොර දැමීම තුළ මේ අර ඒ කියන අමතර රසායනික සංඝටක වල ප්‍රමාණය අඩු වුණත් වෙන වෙන ක්‍රමෝද වලින් මේ පසේ කියන්නේ සම්පූර්ණ ඕවරෝල් සිස්ටම් එක ඩෙවලොප්මන්ට් කියන සමස්ත පරිසර දියුණු වීම තුළින් අපිට වැඩි අස්වැන්නකට යන්න පුළුවන්. ඒක අත්දැකීම තමයි වැදගත්. අපි සාරාංශයකට ආවොත් කාබනික පොහොර වගාවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි සරලම තැන. ඒ නිසා දැනට වුණත් අපේ රටේ පොහොර භාවිතය ගත්තාම මම හිතන්නේ 70යි 30යි තැනක තියෙන්නේ. පොහොර භාවිත නොකරන ප්‍රමාණය වැඩි. ඒ නිසා 30ක පමණ ප්‍රමාණයක් තමයි දැනටත් පොහොර භාවිත කරන්නේ 70ක් පමණ පොහොර නොමැතිව සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පොල් වගාව ඇතුළතදී අනියත බියක් බාවා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. කාබනික ගොවිතැනට යාම තුළ වෙනදාට වැඩි අත්සන්න ලබාගත හැකි කියන තැන තමයි මේ අපි දැන් කතා බහේ ඉන්නේ. පස දියුණු කරගන්නට ඕනේ. මොකද දිගින් දිගටම රසායනික පොහොර වැටිලා මේ පසේ ආරක්ෂාව කියන දේ විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පස ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ විය යුතුයි. ඒ නිසා ස්වභාවික දේවල් ටික පසට එකතු වුණාගෙන් පස්සේ අපි පෙරේදා දවසේදී කතා කරද්දී අවුරුදු 3ක් පමණ යන විටදී මේ පසට වුණු හානිය ප්‍රතිපූර්ණය කරගෙන බොහොම සාරවත් පසක් බවට අපේ පස පරිවර්තනය කරගන්න පුළුවන්. ඒක තමයි දැනට තියෙන පදනම. මේක අපි දන්න ඔබට අමාරුයි මේ වැඩේ. මේක කරනකොට බොහොම ප්‍රශ්නයක් එහෙම කොහොමද කරන්නේ? එවැනි ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරගෙන යන්නට අවශ්‍ය නිසා තමයි මේ පදනම අපි හදාගන්නේ. දැන් අපිට සරලව පැහැදිලි කරලා දෙන්න සාමාන්‍ය අධිකාරිතුමනි මේ වෙද්දී ඔබතුමා කියපු විදිහට අර පොටෑසියම් අවශ්‍යතාවය සපුරගෙන මේ හැමදේම නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාගෙන අපි හදාගන්නවා කාබනික පොහොර ටික හදාගන්නවා. මේ හදාගන්න පොහොර යෙදීම අර වෙනදා වගේම මොකද මම හිතන්නේ අවුරුද්දකට එකපාරයි පොල් ගහට පොහොර දාන්න ඕන. ඒ විදිහටමද කාබනික ගොවිතැනෙත් අපි සිද්ධ කරන්න වෙන්නේ? ඇත්තටම දැන් කාබනික ගොවිතැනේදී දැන් අපි අර කලින් කතා කරපු විදිහට මේක ප්‍රායෝගික පැත්ත බලන්න ඕනේ. මොකද මෙතෙන්දී ගොඩක් වෙලාවට අපිට අපේ ශේෂ්ත්‍රයේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව දැන් විවිධ දේවල් අපි භාවිත කරනවා ගිරිසීඩියා වෙන්න පුළුවන්, වල් සූර්යකාන්ත වෙන්න පුළුවන්, සප්ත පොහොර වර්ග භාවිත කරනවා. ඒතර මේ වගේ දේවල් භාවිත කිරීමේදී අපිට අමුද්‍රව්‍ය ලැබෙන විදිහට අපිට දාන්න පුළුවන්. අපිට අමුද්‍රව්‍ය වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් ඇත්තටම ඔය කියන සීමාවල් නිර්දේශ වලටත් වැඩි දැමීමෙන් අපිට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ පොල් ගහට. ඉතින් ඒතකොට මේකෙදිත් අර අපි වර්ෂයක් ගැන කතා කරන්නේ මේක ගොඩක් වෙලාට කම්කරු ශ්‍රමයත් එක්ක අපිට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පොල් ඉඩමක කම්කරු දැන් පොහොර දෙීමේදී අපි බලනවා මේ අවුරුද්දටම ඕන කරන ප්‍රමාණය එක සැරෙන් ලබා දෙන්න.
හැබැයි එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක ඇත්තටම අපි කියනවා මේ ස්ප්ලිට් ඩෝසස් කියලා කියන්නේ මේ අපි ලබා දෙන ප්‍රමාණය කඩලා කීප වතාවකට දාන්න පුළුවන් නම් ඒක වඩා ප්‍රායෝගිකව වැදගත් වෙනවා. ඉතින් මෙතෙන්දී මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය වසර පුරාදීම කීප වතාවකට දානවා නම් ඒ තරමට වඩා හොඳයි. ඒ කියන්නේ අපි මීට කලින් ඒක කරපු එකක් නෙමෙයි නේද? අපි නෑ ඒක දැන් ගොවීන් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරනවා. නිර්දේශ අපිට නැති වෙන්න පුළුවන්. ගොවීන් තියෙන අමුද්‍රව්‍යයත් එක්ක ගොවීන්ට තියෙන ශ්‍රමයත් එක්ක. ගොඩක් වෙලාවට වැඩිපුර ශ්‍රමයක් තියෙනවා නම් ඒගොල්ලෝ කීප වතාවක් වගාවට පොහොර යෙදීමෙන් ඒ අය වැඩිපුර ඵලදාවක් ලබා ගැනීමක් කරනවා. වර්ෂයකට කීප වතාවක් යෙදීම. ඒ නිසා කාබනික වගාව යෙදුනත් මේක අවුරුද්දකට කීප වතාවක් යෙදනවා නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපි කාබනික වගාවදී විශේෂයෙන්ම දෙන ප්‍රමාණය මූද්‍රව්‍ය වශයෙන් ගත්තාම අඩු වෙන්න පුළුවන් නේ. ඉතින් ඒකෝට ඒ නිසා අපිට අමුද්‍රව්‍ය ලැබෙනවා නම් නැවත නැවත යෙදීම හොඳයි. අපිට ගහේ වර්ධනයක අපි අත්‍තරම හැදෙන ගහ දිහා බලලා ඒ ගහේ අවශ්‍යතාවය අපි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව ඒ ගහේ ඵලදායීතාවය අඳුනගෙන ඒ ඵලදායීතාවය වැඩියෙන් ලැබෙන ගස් වලට වැඩිපුර සැලකීමක් කරන එක තමයි වඩාම ප්‍රායෝගික තත්ත්වය. දැන් අපිට කතා කරද්දිම මේ ඔය ආපු ප්‍රශ්නයක් තිබුණා මේ රසායනික පොහොර අවශෝෂණය කරගත්ත වේගය සහ කාබනික පොහොර ගසට අවශෝෂණය කරගන්න අතර වේගයේ වෙනසක් වෙයිද? ඒ නිසා වෙනදට වැඩිය වාර ගාන සහ වෙනදට වැඩිය ධාරිතාවය වැඩි කරලා පොල් ගහ නඩත්තු කිරීමට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වේවිද කියන දේ පිළිබඳව. ඔව් ඇත්තටම මෙතෙන්දී තව වැදගත් වෙන්නේ දැන් අපි දාන සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව වසරකට රසායනික පොහොර එකවරක් ඉදුවට මේක තුල ඇත්තටම ශනිකව දැන් උරා ගන්න සියලු පොහොර දැන් අපි අවුරුද්දකට එක සැරයක් කනවා වගේ වැඩක් තමයි ඒ කරන්නේ. ඉතින් නමුත් අපි ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් නයිට්‍රජන් සපයන යූරියා කියන පොහොර බැලුවොත් මේක පසර යෙදුවට පස්සේ වරක් මේක ඊටාම ගහට 120ක් විතර තමයි උරා ගන්න පුළුවන් වෙන්නේ. ඊටු ප්‍රමාණය විවිධ ක්‍රම වලින් ඉතයි ශනිකයෙන් මේක පසෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේක අත්වසම කියනවා නම් මේක දැන් කාබනික පොහොර වගේ දෙයක් භාවිතා කිරීමේදී මේ අපි පොහොර කවය කියලා අපි සලකන පොහොර දාන ප්‍රදේශය පොල් ගසාවට මේ ප්‍රදේශය තුල මේක ක්‍රමානුකූලව කාලයක් තුල දි รา පත් වීමටපත් වෙනවා. එතකොට මේ අවශ්‍ය කරන මූද්‍රව්‍ය ප්‍රමාණය ටික ටික තමයි ගහට ලබා දෙන්නේ. එතකොට ගහට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණය ටික ටික ලැබෙන නිසා අර එකවර යෙදීමට වඩා කාලයක් පොහොර කවය තුල තිබීමෙන් ටික ටික ලබා දීම තමයි ගහට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ. හොඳයි. මේ ක්‍රමවේද ටික බොහොම හොඳින් ග්‍රහණය කරගන්න ඔබේ වගාව වෙනුවෙන් අපි මේ දේවල් පැහැදිලි කරන්නේ. ඔබට ප්‍රාය හිතෙන්න පුළුවන් දේ තමයි මේ මොනවද අපි මේ කරන්නේ මේක තේරුමක් ඇති වැඩක්ද මේ රසායනික පොහොර තියදී කොච්චර ලේසිද? ඒ පහසුකම පිළිබඳ අපි බොහොම හොඳින් විශ්වාස කරන ඔබත් එක්ක අපිත් එකඟයි. හැබැයි අපිට තියෙන අපහසුව වෙන්නේ අර අපි හැමදාම කියන දේ බොහොම සීමිත භූමියකට වෙන් වෙලා තිබුණු පිළිකා රෝහල, ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මේ වගේ තැන්වලට අපිට යන්න සිද්ධ වෙන්නේ. මේවා අපිට ලැබුණු ජයග්‍රහණ කියලා හිතන්න බෑ. පිළිකා රෝහල දවසින් දවස දියුණු වෙලා පුළුල් වෙනවා කියන්නේ අදටත් දෛනිකව රෝගීන් 70ක් පමණ දවසකට ලියාපදිංචි වෙන තැනට අපි ඉන්නේ ඛේදවාචකයක. මේ හැම දෙයකටම බලපාන්නේ ආහාර. ඔබ යම් ආකාරයකින් පාරිභෝගිකින් විදිහට හිතනවා නම් ආහාර හිඟයක් ඇති වේවි කියලා. හැබැයි ඔබ ඒත් එක්කම සාධාරණීකරණය කරගන්න ඕනේ. මේ වෙද්දී නුවරඑළිය වැනි දැවැන්ත වගා භූමිවල තමන්ගේ ගෙදර කයට පාවිච්චි කරන්න වෙනම කොටුවක් කරන ගමන් පාරිභෝගිකයට කියලා වෙනම දැවැන්ත කොටුවක් කරන්න. ඒකෙදි රසායනික පොර භාවිත කිරීම කරන්න. ඒ නිසා මේ දේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න. ඔබේ ජීවිතයට වැදගත් වෙන නිසා තමයි මේ වගාවට අපි යොමු වෙන්නේ. විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අනිත් කතා බහට යමු. අපි සාකච්ඡා කරමින් සිටින්නේ සහකාර සාමාන්‍ය අධිකාරීතුමන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ WM රත්නායක මහතා සමගින් මේ වෙද්දී කාබනික ගොවිතැන නැත්නම් ස්වභාවික ගොවිතැන සඳහා යන ගමනේදී කොයි විදිහටද පොල් වගාව ඊට අදාළව හැඩගස්වා ගන්නේ කියන තැන තමයි අපි කතා කරමින් ඉන්නේ. සරලවම ලංකාවේ පොහොර භාවිතය පිළිබඳ කතා කරනවා 70යි 30යි කියන ප්‍රතිශතයට ගත්තොත් 30යි කොහොමත් පොහොර පාවිච්චි කරේ ලංකාවේ. ඒ නිසා ඉතිරි 70ම පොහොර භාවිතයෙන් තොරව දියත් වුණු ක්‍රියාවලියක්. මේ 30 ඇතුළ වුණත් අපිට රසායනික පොහොර වලින් කාබනික පොහොරට යන්න පුළුවන් නම් වෙනදට වැඩිය ලොකු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියන සහතිකය බොහොම පැහැදිලිව තියෙනවා. ඒත් එක්කම තමයි මේ වැඩේ කරන්න පුළුවන් කාබනික ගොවිතැනින්. ඒ තමයි අවධාරණය කරගත යුතු වැදගත්ම කාරණය. අපි එතනින් ඉදිරියට ආවොත් දැන් වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ කොහොමද තමන්ගේ ඉඩමක මේ පොහොර වගාවට පොහොර අවශ්‍ය ප්‍රමාණය හදාගන්න කියන දේ ඉතාමත්ම වැදගත්. දැන් පොල් වගාව කිරීමට අදාළ සාමාන්‍ය අධිකාරීතුමනි සහකාර සාමාන්‍ය අධිකාරීතුමනි කොහොමද තමන්ගේ ගෙවත්තේම නියමිත නයිට්‍රජන් ප්‍රමාණයට නියමිත පොටෑසියම් අවශ්‍යතාවයට පොස්පරස් අවශ්‍යතාවය අතිරේකව එකතු කරනවා නම් මේ විදිහට කොහොමද හදාගන්නේ කාබනික පොහොර මිශ්‍රණය? මෙතෙන්දී ඉතාමත්ම වැදගත් වෙන්නේ දැන් අපේ පොල් ඉඩමක් කියන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට ඇත්තම හොඳම විභවයක් තියෙන ස්ථානයක්.
වෙනත් වගාවල් ගත්තාම කෙටි කාලින වගාවල් වලදී මේ අවශ්‍ය හැකියාව අඩුයි ගොඩක් දුරට. නමුත් පොල් ඉඩමක කියන්නේ ගොඩක් වෙලාවට සුළු පරිමාණ වෙන්න පුළුවන්, මහා පරිමාණ වෙන්න පුළුවන්. ඒ පොල් ගස් හිටවල තියෙන පරතරයත් එක්ක ගත්තාම අපිට මේ අමතර දේවල් ගිරිසීරියා, වල් සූර්යකාන්ත සහ වෙනත් අවශ්‍ය කරන ග්‍රීන් මැනුවර්ස් කියලා අපි කියන්නේ කොළ පොහොර වර්ග අපිට උගා කර ගැනීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය ඉඩකඩ තියෙනවා. ඉතින් එතකොට මේවා භාවිතා කිරීමේදී අර කලින් වගේ නයිට්‍රජන් ප්‍රමාණය අපිට ලැබෙනවා. එතකොට ඊට අමතරව මේ පොල්ලි ඩං වල තියෙන සත්ත්ව පාලනය කරන තැනුත් ගොඩක් වෙලාවට තියෙනවා. කියන්නේ අර කලින් රූපරාම වල දැක්කා අපි එළු පාලනය, ගව පාලනය, බැටළු පාලනය වගේ කුකුල් පාලනය වගේ සිදු කරනවා. එතකොට මේ අමුද්‍රව්‍ය වල සුලභතාවයකුත් අපිට පොල්ලි ඩං වල තියෙනවා. ඒතර මේ තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා අපිට හැකියාව තියෙනවා පහසුවෙන් කොම්පෝස්ට් පොහොරක් ගස් වලට නිෂ්පාදනය කරගන්න. ඉතින් එතෙන්දී අපිට අර කිව්වාගේ නයිට්‍රජන් ප්‍රමාණය ලබා දුන්නාට ඒ මදි වෙන ෆොස්ෆරස් ප්‍රමාණය ලබා දෙන්න තමයි අර අපි කලින් කතා කරපු එපාල් රොක් ෆොස්ෆේට් පොහොර නිදියේ තියෙන ප්‍රමාණය. ඒතර මේක ඇත්තටම කොම්පෝස්ට් ගොඩක් නිර්මාණය කිරීමේදී 105ක ප්‍රමාණයක් අපිට කොම්පෝස්ට් ගොඩට එකතු කිරීමේ හැකියාව තියෙනවා. මෙතෙන්දී ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000ක් ගත්තාම කිලෝ 50ක් විතර ERP කියන එකෙන් එපාල් රොක් ෆොස්ෆේට් කියන එකෙන් යෙදීමෙන් ඇත්තටම මේ ෆොස්ෆේට් වල තියෙන ගැටලුව තමයි මේකේ ද්‍රාව්‍යතාවයේ අඩුකම, සොලිබිලිටි එක අඩුකම. ඒතර මේ අඩු ද්‍රාව්‍යතාවය කියන එක මේක යොදා ෆොස්ෆෝ දාගෙන මේ කරනකොට ද්‍රාව්‍යතාවයත් වැඩි වෙලා ඒත් එක්කම කොම්පෝස්ට් පොහොරත් එක්කම අවශ්‍ය කරන ෆොස්ෆරස් ප්‍රමාණයත් පොල් ගහට වෙනත් වගාවල් වලට යනවා. ඒ නිසා අපිට ඒ අංශයෙන් අපිට අවශ්‍ය කරන ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරලා දෙන්න පුළුවන්. අපිට ඩොලමයිට් යෙදීම ගැටලුවක් නෑ අපිට මේකේ. ඩොලමයිට් යෙදීමේදී අපි වෙනම අපිට යොදන්න පුළුවන්. ඇත්තටම ඩොලමයිට් අපි කොම්පෝස්ට් ගොඩේදී අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒකේදී pH ගේ වැඩි වීමෙන් අපිට සුද්ධජීවී ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙන්න පුළුවන්. දැනටත් මම හිතන්නේ පස්සේ pH ගේ වැඩි වෙලා තියෙනවා. ඔව් පස්සේ pH ගේ ගොඩක් තැන්වල අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ නුවරඑළිය වගේ පැතිවල ගත්තොත් එimhe සෝදා පාළුවත් එක්ක අඩු වෙන්න පුළුවන්. ඉතින් pH ගේ කන්ට්‍රෝල් කිරීම ඉතාමත්ම අවශ්‍යයි. පොල් වගාවත් ඒ කියන්නේ අපි කියනවා pH එක 6.5 8.5 අතර තියාගන්න කියලා. ඉතින් ඒ තත්ත්වය තියාගන්න අපි එතන කොම්පෝස්ට් ගොඩ නිෂ්පාදනය කිරීමේදී ඩොලමයිට් එකතු කිරීමක් කරන්නේ නැහැ. නමුත් ඒක කෙලින්ම අපිට කාබනික ප්‍රභාවයක් ඉඳන් පොල් වගාවටම යොදන්න හැකියාවක් තියෙනවා. ඒ ගැටලුවක් ඉන්නේ නැහැ. එතකොට පොටෑසියම් ප්‍රමාණය තමයි තියෙන ප්‍රශ්නේ. ඒක වැඩි දියුණු කරන්න අර කලින් කිව්වා වගේ ඉදමතුල වල් සූර්යකාන්ත වගේ දේවල් වගා කරලා අපිට යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අතරම කියනවා දැන් අපි මේ කොම්පෝස්ට් ගොඩක් නිර්මාණය කිරීමේදී පොල් ඉඩමට වැටෙන පොල් ගහෙන් අපි කිව්වා දැන් සාමාන්‍ය වර්ෂයකට පොල් ලතු 12ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන පොල් ලතු පුළුවන් අපිට මේ කොම්පෝස්ට් ගොඩට දැන් අපිට තියෙනවා දැන් අර මල්ටි චොපර්ස් කියලා අපි කියනවා කැබලිකරණ යන්ත්‍ර තියෙනවා මේ වගේ. ඒ කියන්නේ ඕනෑම හાર્ඩ් මේකක් වුණා දැන් ලී කෑලි පොල් පිටි වගේ දේවල් කුඩු කරලා කොම්පෝස්ට් ගොඩට දාන්න. කියන්නේ පාටිකල් සයිස් එක අඩු වෙනකොට කියන්නේ අමුද්‍රව්‍ය වල තියෙන කැබලි වල සයිස් එක ප්‍රමාණය අඩු වෙනකොට අපිට පුළුවන් වෙනවා ඉක්මනට දි รา පත් වෙන්න. ඒ නිසා දි รา පත් නොවන අමුද්‍රව්‍ය තියෙනවා නම් වගේ ලොකු කැබලි තියෙනවා නම් ඒවත් අපිට පුළුවන් මේ බහුකාර්ය කැබලි කරන උපකරණ වලින් කැබලි කරලා කොම්පෝස්ට් ගොඩට යොදා ගන්න. ඒතර දැන් පොල් අත්තක් පොල් පිටි වගේ යොදාගත්තාම පොටෑසියම් ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ කොම්පෝස්ට් ගොඩේ තියෙන ගුණාත්මක තත්ත්වය වැඩි කරගෙන හොඳ කොම්පෝස්ට් පොහොරක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. හොඳයි. දැන් පොහොර ටික හදාගත්තා වගේ යෙදීම ගත්තොත් අපි දන්න දේ අහලා තියෙන දේ තමයි සාමාන්‍යයෙන් දැන් මේ පොහොර නිෂ්පාදනයට දාලා වුණ දර්ශන අපි දකින්නේ ඔබේ වගාව තුලදී ඔබ මහා පරිමාණ අක්කර 30 40ක වගාවක් කරනවා නම් එහි එක් විශේෂයෙන්ම ගව පාලනයක් කරනවා නම් සත්ත්ව පාලනයක් කරනවා නම් ඉතාමත්ම වැදගත්. මේ අපි දකින්නේ එතකොට මේ නිෂ්පාදන ක්‍රම තියෙනවා. ඇත්තටම බැරල් ක්‍රමයේ කෝටරාම් ක්‍රමයේ කියලා හැම සාමාන්‍ය නිෂ්පාදන ක්‍රම තියෙනවා. කොම්පෝස්ට් මේවා ඇත්තටම ගිවතු පරිමාණය ග්‍රහස්ත විදිහට යන්නේ දෙවන පොල්ලිඩ මොකද අපි මේ පෙන්නන දර්ශනය තියෙන විදිහට මේ මහා පරිමාණයට මේ ගොඩ ක්‍රමයේ කියන එක තමයි ඉතාමත් පහසු වෙන්නේ. මොකද මේක පෙරලීමේ පහසුව තියෙනවා. අපිට ඉඩකඩත් ඕන තරම් තියෙනවා. එතකොට ඒකේ වියදමත් අපිට අඩුයි. ඉතින් ඉක්මනින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතෙන්දී චාමර මහතා එක දෙයක් කියනවා අපි පොල්ලගාවට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේදී සාමාන්‍ය අපි කියනවා කොම්පෝස්ට් පොහොර ගොඩක් ගහලා මාස 3ක් විතර යනකොට තමයි පරිහරණය කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් මෙතෙන්දී වැදගත් වෙන දේ තමයි මේ පොල් වගාවට යෙදීමේදී අර අපි කඩේ තියෙන කොම්පෝස්ට් බෑග් එකේ තියෙන තරම් කොට මේ කුඩා කැබලි වලට මේවා කරපු එහෙම එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මාස 3ක් බලන් ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. අපි සති 3-3ට මේ කොම්පෝස්ට් ගොඩ පෙරලලා ඉවරලා අපිට මාස 2-2.5ක් ඇතුළතදී අනිවාර්යයෙන්ම පොල් වගාවට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මොකද පොල් වගාව කියන්නේ බහුවාර්ෂික භෝගයක්. ඒ කියන්නේ අවුරුදු ගණනාවක් එකතන තියෙන භෝගයක්. ඉතින් එතකොට මේ පොහොර කවය තුල අපි මේ අර්ධ වශයෙන් දි รา පත් වෙච්ච කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා ගැටලුවක් නැහැ. ඒක පොහොර කවය තුල දි รา පත් වෙමින් නැවතත් ඒ ක්‍රියාවලිය ඉදිරියට සිද්ධ වෙනවා. ඒ නිසා අර කඩේ දකින්න අපි කොම්පෝස්ට් බෑග් එක වගේ මේ හොඳටම කුඩාම සයිස් එකේ කොම්පෝස්ට් එකක් දැමීම පොල් ගහට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පොල් ඩං වල මේ විදිහට කාබන් පොහොර නිෂ්පාදනය කරලා අර්ධ වශයෙන් කියන්නේ 80ක් 90ක අවසාන අවස්ථාවේ තියෙන පොහොර යොදා ගැනීමේ හැකියාව තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් ප්‍රමාණාත්මකව ගත්තොත් කොච්චර වගේ ප්‍රමාණයක් අපි හිතමු අර කඩින් කඩ වරින් වර යොදලා හෝ වර්ෂයකට සාමාන්‍යයෙන් එක ගහකට භාවිත කරන්න වෙන පොහොර ප්‍රමාණය කියලා සාමාන්‍ය නිර්දේශ කරගත් ප්‍රමාණයක් තියෙනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි කොම්පෝස්ට් පොහොර නම් අපි කියනවා කිලෝග්‍රෑම් 30ක් කියන අපි නිර්දේශයක් තියෙනවා. අවුරුද්දකට කිලෝ 30ක් කියන්නේ අපි අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය ලබා දීමත් එක්ක ඒකට හැබැයි අපි ඒකත් එක්ක යෝජනා කරනවා අමතර පොහොර ප්‍රමාණයක් අර සල්ෆේට් ඔෆ් පොටෑස් SOP කියන තනිකර කාබන් ක්‍රමයට යද්දී වෙනදනම් අපි මිරියට් ඔෆ් පොටෑස් වගේ දේවල් පාවිච්චි කරේ. ඒකට තනිකර කාබන් ක්‍රමයට යද්දී අර SOP කියන එක සල්ෆේට් ඔෆ් පොටෑස් කියන එක යොදා ගන්නවා. ඒකෙන් කිලෝග්‍රෑම් එකමාරක් විතරත් අපිට අමතර යොදන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ වාර්ෂික පොහොර අවස්ථාවේ අනුව සැපිරෙනවා. හැබැයි අපිට එක විකල්ප තියෙනවා. දැන් අපිට SOP කියන එක ඉඩමේ නැත්තම් අපිට පොල්ලෙලි භාවිත කරන්න පුළුවන්. පොල්ලෙලි 140ක් විතර 30ක් විතර පාවිච්චි කරපුවාම අපිට අවශ්‍ය කරන පොටෑසියම් ප්‍රමාණය දෙන්න පුළුවන්. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ දැන් පොල්ලෙලි කියන එක කර්මාන්ත විභවයක් තියෙන දෙයක්. පොල්ලෙල්ලකට විවිධ නිෂ්පාදන වලට යොදා ගන්නවා. ඉතින් එතකොට මෙතෙන්දී පොල්ලෙලි අපිට 100%ක්ම යොදා ගන්නවා කියලා උපකල්පනය කරන්න බෑ. හැබැයි මහා පරිමාණ වතු වල හොඳින් නඩත්තු කරන වතු වල පොල්වගකරුවන් දන්නා මේ පොල්ලෙලි භාවිත කිරීම තුළ කොයිතරම් හොඳ දේවල් සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ පොටෑසියම් පවණන්නේ තෙතමන සංරක්ෂණය වගේ ගොඩක් වැදගත් දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ පොල්ලෙලි අපි භාවිත කිරීම තුළත් පොටෑසියම් සෑහෙන ප්‍රමාණයක් සපයා ගැනීම හැකියාව තියෙනවා. දැන් ඒත් එක්කම විශේෂයෙන් අපිට ගන්නට පුළුවන් අනිත් දේ තමයි මේ වෙද්දී ප්‍රමාණය හරි පොහොර හදාගන්න විදිය හරි. එතකොට පොහොර යෙදීම අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි ගහ වටේ මේ පොල් වලට දාලා යදන්නේ. මේ දැනටත් එහෙමද අපිට කරන්න වෙන්නේ නැත්නම් මේක දියරමේ වශයෙන් කරන්න සිද්ධ වෙනවා. ඔව් නෑ අත්වසම අපි පොල් ගහට කාබනික පොහොර විශේෂයෙන් යෙදීමේදී අපි කියන පොල් ගහේ මුල සිට අඩි 6ක ප්‍රමාණය තමයි අපි පොහොර දාන්න ප්‍රදේශය. අපි ඒකට පොහොර කවය කියලා කියනවා. මැනුවර් සර්කල් කියලා කියනවා. ඒතර මේ මැනුවර් සර්කල් එකේදී අපි දැන් ගත්තම දැන් කාබනික පොහොරක් පසට එකතු කිරීමේදී වැදගත්ම වෙන කාරණය තමයි මේ පසට මේ දේවල් අපි කියනවා යම්කිසි මට්ටමකට කවලම් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් උඩ මතු පිට යෙදීම එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිසා පසට කවලම් කිරීමේ ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ පොහොර කවය තුළ අපි කියන පොල් ගහේ මුල සිට අඩි 3ක් ඈතින් අඩි 3ක් පල්ලට පොහොර කවය අපි සකස් කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ අඩි 3ක් ගහට ඈතින් අඟල් 6ක් විතර වගේ ගැඹුරට අඩි 3ක් පල්ල පොහොර පාත්තියක් සකස් කර ගැනීම මෙතෙන්දී සිද්ධ කරනවා. පොහොර පාත්තිය සකස් කරලා පොහොර පාත්තියට තමයි මේ පොහොර මේ රූපරාමයේ පෙනෙන විදිහට ඒ ගහ මුල සිට අඩි 3ක් වගේ ඈතින් ඒ සකස් කරන පොහොර පාත්තියට ඒ කාබනික පොහොර යෙදීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ අමතරව අවශ්‍ය කරන සල්ෆේට් ඔෆ් පොටෑස් වගේ සුදු පාටින් තියෙන අපිට ඩොලමයිට් අපිට අමතරව දෙන්න පුළුවන් අපිට ටිකක්. ඒ වගේම අපිට SOP කියලා අපි පොටෑසියම් දෙන එක ඒක අපිට ලබා දෙන්නත් පුළුවන්. ඒ කාබනික පොහොරත් එක්කම එතෙන්දිම දාලා පසට කවලම් කරන්න පුළුවන්. මේ පස් සමග ඒ පොහොර පාත්තිය ඇතුළේම කවලම් කරලා මේවා කරලා ඒතකොට ඒ වගේ ඒක කවලම් කිරීලා අවසානයේදී මේ රූපරාමයේ පේන විදිහට අපි වසුන් කිරීමක් කරන පොල් අතු වලින් සහ ඒ දි รา පත් වෙන ඕනෑම ද්‍රව්‍යයකින් වසුන් කිරීම වලින් අපිට පුළුවන් ඒක ගහට අවශ්‍ය කරන පෝෂණ ප්‍රමාණය නිවැරදිව ලබා දෙන්න. දැන් අර ඩොලමයිට් ගැන සඳහන් කරපු හින්දාම ඩොලමයිට් කියන දේ ආනයනය කිරීමත් නතර වෙනවද? ඒක කළ හැකියි. ඩොලමයිට් කියන එක අපිට ඕන තරම් ලංකාවේ තියෙනවා. අපේ නිදි තියෙනවා. ඒතර මැග්නීසියම් සපයන්නේ අපි ඩොලමයිට් වලින්. ඒ නිසා ඒක කිසිම අවස්ථාවක නැහැ ඒක කාබනික වගාවේදී කිසිම පරිසර හානියකින් තොරව භාවිත කරන්න පුළුවන්. කියන්නේ ඒක රසායනික පොහොර කියන කාණ්ඩයකට වැටෙන්නේ නැති කාබනික ගොවිතැනට අදාළ වෙන කොටස. අදාළ වෙන දෙයක්. හොඳයි. ඔබ මේ දර්ශනත් එක්කම බොහොම පැහැදිලිව දකින්න අපිට පුළුවන් නම් යලිත් පෙන්වුවත් වරදක් නැහැ. මොකද මේ විදිහට තමයි ක්‍රමවේදය දියත් වෙන්නට ඕන. අපි බොහොම පැහැදිලිව පොහොර හදාගන්න විදිහ කොහොමද? පොහොර හදාගත්තයින් පස්සේ යොදන්නේ කොහොමද? වෙනදා තිබුණු ක්‍රමවේදයට ටිකක් වෙනස් විදිහට තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව එක පාත්තියක් විදිහට සකස් කරගෙන වැසුම් භාවිත කරලා මේක ගහට බොහොම හොඳින් සාරවත් තැනකට ගෙන. ඔබට දකින්නට පුළුවන් මේ දේවල් සාමාන්‍යයෙන් පසට එකතු වීම ඇතුළතදීම මේ විනාශ වෙලා තියෙන අපේ රටේ පාංශු ආවරණය සංරක්ෂණය කර ගැනීම අවශ්‍යයි. දැන් මේ විදිහේ ක්‍රමවේදයේ අරගෙන ගියොත් මේ සාමාන්‍ය අධිකාරියතුමනි දැන් ඔබතුමා සඳහන් කර විදිහට කිලෝ 30ක් විතර යන්න පුළුවන් අවුරුද්දකට. පළවෙනි අවුරුද්දත් කිලෝ 30යි, දෙවෙනි අවුරුද්දත් කිලෝ 30යි විදිහට ගිහිල්ලා තුන්වෙනි හතරවෙනි අවුරුදු වලට එනකොට අපේ පස ඔය කියන විදිහට නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරගෙන සම්පූර්ණ වෙනවනේ. එහෙම වුණොත් මේ විදිහටම පොහොර දිගින් දිගට යොදන්න ඕනේද නැත්නම් අවශ්‍ය වෙන එකක් නැති වෙයිද? ඔව් දැන් අත් වශයෙන්ම දැන් අපි මේ පොහොර මේ මෙතෙන්දී පොල් ගසේදී අපි කතා කරන්නේ පොල් ගහෙන් ඉවත් වෙන පෝෂක ප්‍රමාණය සැලකිල්ලට අරගෙන. කියන්නේ අපි අස්සන්නක් වශයෙන් අපි ඉවත් වෙනවා. ඒ ප්‍රමාණය නැවත ලබා දීම ගැන තමයි අපි කතා කරන්නේ. ඒ නිසා අපි වාර්ෂිකව පොහොර යොදනවා කියන එක වැදගත් කාරණයක්. ඒ තුලින් අපිට ඵලදායීතාවය අඩු නොවී පවත්වා ගන්න පුළුවන්. ඉතින් හැබැයි අර මේක තුල සිදුවෙන යහපත් දේවල් අර අපි කියනනේ අර පසේ දිනුවත් එක්ක ඒ පසේ දිනුවත් එක්ක සිදුවෙන භෞතික සහ ජෛවික ක්‍රියාකාරකමත් එක්ක අපිට අමතර සපෝට් එකක් අමතර උදව්වක් මේකට ලැබෙනවා.
ඒ ලැබීම තුළ අර යොදන ප්‍රමාණය සහ වාර ගණන අනාගතයේදී යම්කිසි අඩුවක් කරගන්න අපිට පුළුවන් වෙයි. ඒ තුළින් අපිට ගොවියාට යම් මුදලක් ඉතුරු කර ගැනීමේ හැකියාවක් තියෙයි. ඉතින් හැබැයි එතන යන අපි එතෙන්ට තමයි කියන්නේ මේ තිරසාර ගොවිතැනේදී ඒ තියෙන සංකල්පය එතන. ඒතර සස්ටේනබිලිටි කියන එකට යන්න පුළුවන් වෙන්නේ මේ විදිහට යම්කිසි කාලයක් තුළ මේ නිවැරදිව මේ ක්‍රමවේද අනුගමනය කිරීම. මොකද මේ වෙනකොටත් අපේ පස ඉතා දුර්වල තත්ත්වයක තියෙනවා. මොකද පොල් වගාව දැනට තියෙන ඇත්තටම පරම්පරා කීපයක් එකම ඉඩමේ වගා කරලා. ඒතර මතු පිට පස සෝදාව පාළුවට ලක් වෙලා පොහොර අනිසිපාදී කළමනාකරණය කළා නැහැ. ඒ වගේ කාරණා නිසා එහෙම ඒක තියෙන නිසා අපි විශේෂයෙන්ම මෙතෙන්දී ඒ කරුණ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් මේ වෙද්දී අපි මේ කතා කරන්නේ වැඩුණු ගස් පිළිබඳ බොහෝ විට. දැන් පොල් පැල යටි වගාවක් ඉදිරියට ක්‍රියාත්මක වෙන තැන් වෙන්නත් පුළුවන්. මේ වෙද්දී පරණ ගස් ඉවත් කරමින් අලුත් ගස් වලට පරිවර්තනය වෙන තැනකට තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අලුත් ගස් වලට අදාළවත් මේ ක්‍රමවේදයෙන්ම දියත් වෙන්න ඕනේ. ඔව් අලුත් ගස් වලට අදාළවත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. භාවිත කරන කාබනික පොහොර වර්ග සහ ඒවා සියල්ලම මේ සමානයි විදිහට. මේ ක්‍රමවේදයෙන්ම ගමන මේ ක්‍රමයේ පැල වලට යෙදීමේදී අපිට පොඩි වෙනසක් තියෙනවා. දැන් පැල වලදී නම් පොල් පැල සිටවන අවස්ථාවේදී අපිට වලට කාබනික පොහොර එකතු ගන්න පුළුවන්. ඒතර ඒක නිදහස් තියෙනවා. දැන් පැල හිටවන අවස්ථාවේදී පොල් එළිය අපි සාමාන්‍ය තෙතමන සංරක්ෂණයට භාවිත කරනවා. ඒතර අපි මේ වල පිරවීමේදී කාබනික පොහොර කවලම් කරලා තමයි වල පුරවන්නේ. ඊට පස්සේ පැල හිටුවට පස්සේ ඒ අවට ප්‍රදේශයට කාබනික පොහොර දාන එක ඒ පොහොර කවයට යෙදීමක් කරනවා. හැබැයි අඩි 6ක සීමාව එන්නේ ක්‍රමානුකූලව. අවුරුදු 5ක් විතර ගියාට පස්සේ තමයි අඩි 6ක් දක්වා අපි ඈත් කරන්නේ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද පොහොර කවයේ අඩිය 2 3 වශයෙන් වැඩි දියුණු කරමින් අපිට පුළුවන් වෙනවා මේ පොහොර කවයේ මේ ආකාරයටම කාබනික පොහොර යොදලා වසුන් කරලා නඩත්තු කරන්න. ඒ කියන්නේ මුල් පැලේ ඉතමත් මේ පොඩි කාලයක නම් තියෙන්නේ අඩියක් දෙකක් ආසන්න අඩියක් දෙකක් ආසන්න වශයෙන් පොහොර කව වෙනවා. වයසත් එක්ක වැඩි වෙනවා පොහොර කවයේ. මොකද මූල මණ්ඩලයේ ව්‍යාප්තිය වැඩි වෙනවා වයසත් එක්ක. හොඳයි. ඒකත් එක්ක වැඩි කරනවා. ඉතමත්ම පැහැදිලි මේ කොහොමද කෙරෙන්න ඕන කියන්නේ බොහොම පියවරෙන් පියවර මම හිතන්නේ මේ තරම් මුකට හොඳටම පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා. අපි දර්ශනත් එක්කත් එක්ක කතා කරා. බොහොම ස්තුතියි මේ දර්ශන සියලු දේ පෙන්වීමත් එක්ක ඔබට හොඳ පණිවිඩයක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. තවදුරටත් කතා කරමු. වෙලාව බලලා ඉමු අපි. හොඳයි. ඒත් එක්කම දැන් කතා කරන්න ඕන ඊළඟ දේ තමයි දැන් පොහොර හදාගන්න විදිය, පාවිච්චි කරන විදිය, ඒක වැඩුණු ගසකට නම් කොහොමද, පැලයකට නම් කොහොමද මේ සියල්ල කතා කරා. ඒත් එක්කම ගෘහස්තව කරනවා නම් අපි දැක්ක අර බැරල් විදියට තියෙනවා නම් ඔබට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔබ ලොකු වගාවක් නම් කරන්නේ ඒ තැන්වල කොහොමද කෙරෙන්නට ඕනේ කියන දේ පිළිබඳව පැහැදිලි කරගත්තා. දැන් පොහොර දාලා විතරක්ම ප්‍රමාණවත්ද සමානාධිකාරතුමනි මේ වැඩේ කරන්න නැත්නම් ඊට අමතරව කළ යුතු දේවල් මොනවද? ඇත්තටම චාවන මහත්මයා මේ පොහොර කියන්නේ එක කාරණයක් විතරයි. දැන් අපි ඉදම් කළමනාකරන දැන් මම මෙතන චුට්ටක් ආපහු පොඩ්ඩක් පස්සට යනවා. එක කාරණයක් මට අමතක වුණා. දැන් සාමාන්‍යයෙන් අපිට දැන් අපි තිරසාර වගාවේදී දැන් අපි කොම්පෝස්ට් පොහොර භාවිතයට අමතරව වෙනත් දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියනවා ජීව අඟුරු නිෂ්පාදනය කරන එක. මොකද බයෝචා කියලා අපි කියන්නේ. ඒක ජීව අඟුරු කියන එක එක සැරයක් අපි යම්කිසි ප්‍රමාණයක් පසර දැම්මට පස්සේ අවුරුදු 30 40ක් පස්සේ තියෙනවා. ජීව අඟුරු වලින් පුළුවන් වෙනවා පසේ තියෙන සුද්‍ර ජීවීන්ට වාසස්ථාන ලැබීමෙන් එතකොට ඒවත් එක්කම ඒක තෙතමන සංරක්ෂණය කිරීමෙන් පොල් ගස ආවට පරිසරයේ සුද්‍ර පරිසරය හොඳින් නිර්මාණය කරලා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මේ ජීව අඟුරු කියන එක. ඊට පස්සේ ඊට අමතරව මෙතන පෙන්වන ඡායාරූපේ ජීව අඟුරු අපේ මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරන ඡායාරූපයක් මේක. ඒත් එක්කම 10 භාගයට පුච්චලා ඒ කියන්නේ අපි ඒකට කර 10 කියලා කියනවා. මේ 10 අඟුරු භාගයට පුච්චලා යෙදීම තුළ ගසවටත් තෙතමන සංරක්ෂණය වගේම ඒ සුද්‍ර පාංශ පරිසරය දියුණු කරන්නටත් පෝෂක පොටෑසියම් වගේ දේවල් සපයන්නටත් මේ ක්‍රමයට අපි 10 පුච්චලා ගන්න පුළුවන්. ඒවත් අපිට හැබැයි නිර්දේශ කරන්න බෑ මේ හවල් ප්‍රමාණයක් මේ ගහකට දාන්න කියලා. අපිට තියෙන ප්‍රමාණය. මොකද ලොකු වගාවකට යද්දී අපිට අමුද්‍රව්‍ය තියෙන ප්‍රමාණයට ගහකට කිලෝ එකක් දෙකක් දැම්මත් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර ඒක ගොඩාක් කාලයක් පැවතිලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒතර ඒත් එක්කම අපි දැන් අර කලින් දැක්ක රූපරාම වල පොල් ඉඩම් වල සත්ත්ව පාලනය කරනවා. මේ සත්ත්ව පාලනය කිරීමේදී විශේෂයෙන්ම බිම් පණු පොහොර නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. කියන්නේ පණුව මාර්ගයෙන් අපිට අමුද්‍රව්‍ය කැබලි මේ අමුද්‍රව්‍ය කොම්පෝස්ට් එකක් වගේම නිර්මාණය කරගැනීමේ හැකියාවක්. ඒතකොට බිම් පණු පොහොර නිෂ්පාදනය කරලා ඒවත් යම් මට්ටමකට දාන්න පුළුවන්. ඒතකොට අපිට ඇත්තටම කියන්නේ ඒකාබද්ධ වශයෙන් ගත්තාම කොම්පෝස්ට් පොහොර විතරක්ම නෙවෙයි විවිධ කාබනික ක්‍රම මෙතෙන්දී භාවිත කරනවා. එතන බයෝචාර නිෂ්පාදනය කිරීම, බිම් පණු පොහොර නිෂ්පාදනය කිරීම, එතකොට 10 අඟුරු භාවිත කිරීම, මේ වගේ විවිධ ක්‍රම වලට අපි මේ පෝෂක අවශ්‍යතාවය සපුරාගෙන පාංශු පරිසරය නිර්මාණය කිරීමේ කාර්යය තමයි අපි කරන්න ඕනේ. ඒක තුලින් ඕවරෝල් ඩෙවලොප්මන්ට් එකක් කරනවා කියලා අපි කියන්නේ සමස්ත සංවාදනයක් අපිට ළඟා කරගන්න පුළුවන්. ඒත් ඒක ඔබතුමා අහපු අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඒතකොට අපේ කාලීනව බලපුවාම දැන් පොලිනමකට පොහොර යෙදීම පමණක්. කියන්නේ මේ කියන දේවල් අපි කරන්නේ ගහට අවශ්‍ය කරන කැම ටික දෙන එක. හැබැයි මේක තුල විතරක්ම අපිට සාර්ථකත්වය ලබා ගන්න බෑ. මොකද දැන් ගොඩක් කට්ටිය දැන් රසායනික පොහොර ගැන මේ කතා කරන්නේ මේ
ඒකෙන්ම සියල්ල කරගන්න පුළුවන් කියලා වගේ තමයි පේන්නේ. හැබැයි එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මේකෙදි රසායනික පොහොර කියන්නේ අපි කියන අවශ්‍ය පෝෂක දෙනවා. ඇත්තට මේක අත්‍යවශ්‍යයි. හැබැයි අපි ඉඩම තුල සිදු කළ යුතු පාසු තෙතමන සංරක්ෂණය කියන එක. يعني ඉඩමක් තුල වැදගත්ම කාරණේ තමයි මේ තෙතමන සංරක්ෂණය කරන්නේ. මෙතෙන්දි මම විශේෂයෙන්ම කතා කරන්න කැමතියි දැන් පොල් ඉඩමක් තුල මේ ස්වභාවිකව වර්ෂාවෙන් එන ජලය දැන් පොල් ගහක වැස්ස වෙලාවට ගිහින් බැලුවොත් එහෙම පොල් ගහ කඳ දිගේ විශාල වතුර ප්‍රමාණයක් මුලට එනවා. ඒ එන වතුර ප්‍රමාණය ඇත්තටම පොල් ගහ මුලින් ඒ වතුරත් එක්ක පොල් ගහේ මූල කලාපයෙන් ඉවතට යාමත් සිද්ධ වෙනවා. එතකොට පොල් ඉවතට යාමත් සිද්ධ වෙනකොට ඒ පොල් මැනුවල් සයිකල් එක පොහොර කවය තුල තියෙන පොහොරත් එක්ක තමයි හේදිලා ඉවත් වෙන්නේ. එතකොට අපි හැම වෙලේම මේ පොහොර කවය නිර්මාණය කරගන්න ඕනේ. පොල් ගහේ මුලට වතුර ටික කේන්ද්‍රගත වෙන විදිහට. ඒ කියන්නේ පොල් ගහ දිගේ එන වතුර ටික පොළොවට උරා ගන්න පුළුවන් විදිහට පොල් ගහ මුලින් ඉවත් නොවන ආකාරයට මේක සකස් කරනවා. ඒත් එක්කම ඒ අවට භූමියට එකතු වෙන වතුරත් පොල් ගහ මුලට ගලාගෙන එන ස්වරූපයට. අපි කියනවා පොල් ගහේ පොහොර කවය මේ බේසමක් ආකාරයට සකස් කරගන්න ඕනේ කියලා. එතකොට ඒ ආකාර සකස් කරගන්න ඕනේ. ඒ වගේම තෙතමන සංරක්ෂණය සඳහා පොල් එලි වගේ දේවල් වලවන්න ඕනේ. ඒ වගේම සෝදාපලු වළක්වන්න අපි කියන සමෝච්ච කාණු මේ රූප රාමුවල පේන ආකාරයට සමෝච්ච කාණු පස් වැටි දේවල් මේ වගේ දේවල් නිර්මාණය කිරීම තුළින් ඒ පසේ තියෙන පෝෂක හේදිලා ඒ කියන්නේ වර්ෂාවෙන් එන ජලයෙන් හේදිලා ඉවත් වෙන එකත් අඩු වෙනවා. ඒ වගේම පස තුල ජලය කාන්දීමට අවස්ථාවක් සලසනවා. ඒකට කාන්දීමට අවස්ථාවක් සලසලා අනාගතයේදී පොල් ගහට ලබා දෙනවා. ඒ වගේම මේ ගිරිසීඩියා සෝල්ට් වැටි යෙදීම තුළින්. නැත්නම් මේ තුළින් සෝදා පාළුව අඩු වෙනවා. ඒත් එක්කම අපිට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් අපිට ප්‍රධාන වශයෙන් ලැබෙනවා. ඒතර මේවා ඉදම තුළ නිෂ්පාදනය කරන්න අර කලින් කිව්වා වගේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා. ඒ වගේම පියුර් ඒරියා වගේ බිම ආවරණ භෝග තියෙනවා අපිට. ඒ ආවරණ භෝග වගා කිරීම තුළින් පසේට නයිට්‍රජන් සැපේනවා. ඒ වගේම කොළ පොහොරක් වශයෙන් ලබා ගැනීමත් පසට කාබනික ද්‍රව්‍ය එකතු වීමත් පස වීලීම අඩු වීමත් සිද්ධ වෙනවා. ඒතර මේ වගේ කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව ජල සම්පාදනය. මොකද නියං කාල වලට පැලේ ආරක්ෂා කර ගැනීමට ලොකු ගස් වලටත් වගේම මේ ජලය අවශ්‍යයි. ඉතින් ඒතකොට ඉතාමත්ම කියන්නේ මාස දෙකකට වඩා වැඩිපුර නිය කාලයක් තිබ්බොත් එහෙම පැලේට මාරාන්තික හානියක් එන්න පුළුවන්. ඒ නිසා ඒ අතරතුරදී නියඟේ දිග කාල සීමාව දිග අනුව අපිට ජල සම්පාදනයක් කරන්න පුළුවන් නම් ඒක කරන්න බෑ. ඒත් ජල සම්පාදනය කරන්නේවට කාබනික පොහොර දාන්නේවට විශේෂයෙන් පොළොව කිරීම මණ්ඩලයේ සහනාධාර සේවාවුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒතකොට විශේෂයෙන්ම ගත්තාම දැන් පොහොර කාබනික පොහොර දාන ගොවියෙකුට අපි පොල් ගහකට රුපියල් 125ක දායකත්වයක් අපි ලබා දෙනවා පොළොව කිරීම මණ්ඩලයේ මගින්. ඒතකොට අපි අක්‍රයක් ගත්තාම රුපියල් 8000ක විතර සහනාධාරයක් වගකරුවට ගන්න පුළුවන්. අක්‍ර 10ක් වගේ උපරිම සීමාවකට අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ තුලින් අපි දිරිගැන්වීමක් කරනවා මේ කාබනික පොහොර දැමීමට දිරිගැන්වීමක් සිද්ධ කරනවා. එතකොට ජල සම්පාදනයටත් ඒ වගේ අක්‍රයට 20000 ජල පම්ප ලබා ගැනීමට ඒ වගේම කුසි ලිං ඉදි කිරීමට නලින් ඉදි කිරීම වගේ දේවල් වලට සහනාධාර සේවාවන් තියෙනවා. ඒ වගේම කප්රුක ණය ක්‍රමයකුත් ක්‍රියාත්මක කරනවා. ඒවා තුලිනුත් අපිට මූල්‍ය අපහසුතා ඇති ගොවීන්ට උදව් කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට අර කලින් කතා කරා වගේ ඵලදායීතාවය රඳවා ගැනීමට අපි කියනවා මේවට යහපත් කෘෂිකාර්මික ක්‍රම කියලා. ඒ කියන්නේ ඉඩම තුල සිදු කරන සියලු යහපත් කටයුතු. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් වල්පැලෑටි කියන එක අනවශ්‍ය විදිහට වර්ධනය වෙන්න පුළුවන් ඉඩම තුල. ඒතර වල්පැලෑටි පාලනය කිරීම අනිවාර්ය කාරණයක්. වල්පැලෑටි පාලනය කිරීම තුලින් හැබැයි ඇති මෙතෙන්දී විශේෂයෙන්ම අපි කාබනික ගෝචනයේදී මේ වල්පැලෑටිත් අපිට සම්පතක්. උදාහරණයක් වශයෙන් ගිනි ග්‍රාස් කියන්නේ ගිනි තන කියන එක. ඒතර මේවා අපිට පාවිච්චි කරලා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ සියලු වල්පැලෑටි ද්‍රව්‍යයන් අපිට හොඳ පෝෂක ප්‍රභවයන් වෙනවා. ඒතර ඒවා පරිහරණය කළ කාබනික පොහොර නිෂ්පාදනය ඒ තුලින් අපිට වල්පැලෑටි පාලනය ඉබේ සිද්ධ වෙනවා. ඒතර ඒක නිසා මේ වගේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම රබතුමා කලින් කිව්වා වගේ මේකෙදී විශේෂයෙන්ම අතුරු භෝග වගා කිරීම. අතුරු භෝග වගේ දැන් කෙසෙල් අන්නාසි පැපොල් ඒ වගේ දේවල් ඊට පස්සේ කෙටි කාලින උඳුමුන් කවපි වගේ දේවල් ඕනම අතුරු භෝගයක් වගා කරන්න පුළුවන්. ඒ වගේමත් අපිට අමුද්‍රව්‍ය සැපීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පස නිරන්තරයෙන්ම බුරුල් කරන්න ඒ කියන්නේ ලිහිල් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ තුලින් නැවත පෝෂක ප්‍රතිචක්‍රීකරණය සහ විශාල වශයෙන් ප්‍රයෝජන තියෙනවා. ඒතර මේ කරුණු කාරණා පිළිබඳව අපේ වගාකරුවන් දැඩි උනන්දු වෙලා මේ ඉඩමක් ගත්තාම සියලුම අංශ වලින් ඒක තුළ උපරිම ක්‍රියාකාරීත්වයක් කරන විදිහට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. පලිබෝධ පැත්තෙන් ගැටලුවක් වෙන එකක් නැහැ නේ ස්වභාවික ගොවිතැනේදී. විශේෂයෙන්ම දැන් අපි මේක ඉතාමත් වැදගත් කාරණයක්. දැන් පොල් වගාව කියන එකට ප්‍රධාන වශයෙන් බලපාන පලිබෝධකයන් කීපයක් තියෙනවා. ඒකක් තමයි අපි මහිටව දුර කියලා අපි කතා කරනවා. ඒක මහිට රෝගය නිසා ගෙඩි වලට හානියක් සිද්ධ වෙනවා. ඒත් එක්කම රතු කුරුමිනි හානිය නිසා වයස අවුරුදු 3 සිට අවුරුදු 10 දක්වා ගස් දක්වා වුණත් විනාශයට පත් වෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ කළු කුරුමිනි උවදුර නිසා කුඩා පොල් පැල වගේම ලොකු ගස් වලටත් හානියක් තියෙනවා. එතකොට ඒවා තමයි ප්‍රධාන පලිබෝධ ටික අපිට තියෙන්නේ. ඉතින් අත් වශයෙන්ම මේ පලිබෝධ ටික පාලනය කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් අපේ ළඟ තියෙනවා රසායනික නොවන ක්‍රම. දැන් ඒ වගේම තව පොල් දලඹු උවදුරු කියලා එකක් තියෙනවා පොල් කොළ වලට හානි කරන. එතකොට මෙන්න මේ කියන මේ සතුන් පාලනය කරගන්න විශේෂයෙන්ම අපි උදාහරණයක් වශයෙන් ගත්තාම කළු කුරුමිනි හානිය.
වළක්වා ගන්න කෘතිමව අපිට පුළුවන් පැලේ කාලේදී පොල් පැලේ යවට වටා කුකුල් දැලක් වගේ දෙයක් දාලා මේ කෘතිම ආරක්ෂාවක් දෙන්න පුළුවන් බැරියර් එකක්. අපි කියන්නේ ඒකට පැලේ ළඟට නගා නොවීමට අවස්ථාවක් දෙන්න. ඒවත් වගේම අපි දැනට අපි ඉන්දියාවෙන් ආනයනය කරන මේ පෙරෝමෝන වර්ගයක් කලුකුරුමිනිය දැන් ඔගේ අපි කලුකුරුමිනියාගේ සුඹුල් අවස්ථාව ඉගිල්ලා යන සතෙක්. මේ සුඹුල් අවස්ථාවේ ඉගිල්ලා ගිහිල්ලා මේ සතාව අල්ලා ගන්නවා ට්‍රැප් එකක්. ඒ කියන්නේ උගුලක්. ඒ කලුකුරුමිනි පෙරෝමෝන උගුලක් වගේ භාවිත කරලා ඒ සතුන් අල්ලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම රතුකුරුමිනියටත් අර කලින් රූපරාමයේ පෙන්නවා ඒ රතුකුරුමිනියට සඳහා ඒ පෙරෝමෝනයක් නිෂ්පාදනය කරලා ඉගිල්ලා යන සුඹුල් සතාව අපිට අල්ලා ගන්න පුළුවන්. ඒ අල්ලා ගත්තාම අපිට සතුන්ගේ මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ මේ ගහණය අඩු කර ගැනීම. අඩු කර ගැනීම නිසා බිත්තර දැමීම අඩු වෙනවා. එතකොට ඒ ආකාරයෙන් අපිට ස්වභාවික විදිහට පාලනය කරගන්න පුළුවන් කුසි රසායනික ද්‍රව්‍ය නැතුව. ඒ වගේම පොල් දලඹුවා ගැනත් අපි කතා කරනවා. පොල් දලඹුවා කියන්නේ පත්‍ර ආහාරයට ගන්න ජීවත් වෙන දලඹෙක්. ඉතින් මේ දලඹුවා සඳහා අපි පරපෝෂිතයක් අපේ විද්‍යාගාර තුල නිෂ්පාදනය කරනවා. ඒ පරපෝෂිතය භාවිත කරලා පොල් දලඹුව උදර මෙයා කරගන්න පුළුවන්. ඒ වගේම මයිටා සඳහාත් අපි පරපෝෂිතයක් භාවිත කරලා පාලනය කරගන්න පුළුවන්. යනුව මේ කාබනික ගෝතනයේදී පල්බෝධ පාලනය කියන එක අපිට පොල් වගාව තුල නම් ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන් කාරණයක් කියලා අපිට මෙතෙන්දී කියන්න පුළුවන්. හොඳයි. මේ කතාව බොහොම සම්පූර්ණ පාඩමක් විදිහටම වගාවේ නියැලෙන්නන්ට ඉතාමත් හොඳම හොඳ පණිවිඩයක් ගෙනාවේ අපේ ජාතික රූපවාහිනියේ YouTube නාලිකාව තුළ මේ වැඩසටහන ඔබට ආපහු බලන්න පුළුවන්. මේක පාඩමක් විදිහට මෙහි අන්තර්ගත වුණු කාරණා එකින් එක යලි යලිත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔබේ වගාව වෙනුවෙන් ඉතාමත්ම වැදගත් කාරණා රැසක් අද කියවුණා. කාබනික ගොවිතැනට යන එක අමාරු වැඩක්. ප්‍රශ්න තියෙනවා, ඔබට අභියෝග තියෙනවා, ප්‍රායෝගිකව ඔබ යම් විවේචනවල ඉන්න පුළුවන්. හැබැයි මේ දෙක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේ විදිහට පියවරෙන් පියවර කරගත්තොත් ඔබ කරපු රසායනික පොහොරත් එක්ක කරපු ගනුදෙනුවට වඩා බොහොම පහසු ප්‍රතිඵලදායක වැඩි තැනකට සහ අවසානයේදී ජීවිතවලට ලැබෙන සෞඛ්‍ය ආරක්ෂිත දෙයක් එක්ක ඉතා වැඩි වටිනාකමකට අපිට යන්න පුළුවන්. සහකාර සාමාන්‍ය අධිකාරීතුමන් පොල්වගා කිරීමේ මණ්ඩලයේ WM රත්නායක මහතා සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණ දැනුවත් කිරීම වෙනුවෙන්. අප ඉදිරියටත් තවදුරටත් මේ වගාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නවා. හෙට යාලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.